ආයුබෝවන් සුබ මධ්‍යමක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමග මුලින්ම සිරස්තල. තනමල්විල ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ජනපති අලුත් වැවට යයි. කොරෝනාවේ මරණ ලයිස්තුව 300 පණින්. අපොස සාපෙල දරුවන්ටත් කෝවිඩ් එන්නත දෙන්න ඇමති ඩලස් ජනපතිගෙන් ඉල්ලයි. නිදහසේ පෙරහුරුව නිසා අද සිට කොළඹ රථවාහන සැලැස්ම වෙනස් වෙයි. අලුතින් හදපු නොවවැක්ස් වලට යුරෝපා අනුමැතිය. මුලින්ම දේශීය පුවත්. ගමටම ගිහින් ගමේ ප්‍රශ්න විසඳන්න ජනාධිපතිතුමා ආරම්භ කරපු ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේ 8 වැන්න තනමල්විල අලුත් වැව වැව්තාවුල්ලේදී අද ආරම්භ වුණා. ජනාධිපතිතුමාත් එක්ක රාජ්‍ය නිලධාරීන් රැසක්ම මේ සඳහා එක් වෙලා ඉන්නවා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ඇති කිරීම අරමුණු කරගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවුණේ. කෘෂි කර්මාන්තයට මූලිකත්වයේ දෙමින් නොමිලේ පොහොර ලබා දීම සහ තවත් සහන රැසක් හඳුන්වා දෙමින් ගොවි ජනතාව ශක්තිමත් කිරීම මෙහිදී සිදුවනවා. ජනතාවට බලපාන ඉඩම්, පානීය ජලය, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී බොහෝ ක්ෂේත්‍රවල පවත්නා ගැටලුවලට විසඳුම් ලබා දීම ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේදී සිදුවනවා. තනමල්ල අධ්‍යාපන කලාපයේ විශේෂයෙන්ම කලාප කාර්යාලය පුළුල් කරගන්න ඕන. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ විශාල ජනතාවක් ඉන්නවා, විශාල දුවදරු පිරිසක් ඉන්නවා. අතිගරු ජනාධිපතිතුමනි, සෙවණගල මහාවිද්‍යාලය, බණ්ඩාරනායක මහාවිද්‍යාලය, මාගම සෝමාදේවි මහාවිද්‍යාලය වැනි විද්‍යාල ජාතික පාසල් බවට පත් වෙනවා නම් ඊටාම් වැදගත් කියලා මම සලකනවා. ඒ වගේම දැන් අපේ හාමුදුරුවෝ ඉල්ලීමක් කරා ඔක්කම්පිටිය අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබන්න පහසුකම් සහිත පාසල් පද්ධතිය නිර්මාණය වෙනවා නම් අපේ මේ අධ්‍යාපන ශාස්ත්‍රය ඉස්සරහට ගෙනියන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමනි, මම විශේෂ යෝජනාවක් කරනවා ඔබතුමාට. මේක මං හිතේ තියාගෙන හිටිය දෙයක් කාලයක්. දැන් අපේ රටේ නීතිය දන්නේ නීතිඥ මහත්තුරු ටිකයි, සාමාන්‍ය ඊළඟට නීතිය දන්නේ පොලිසිය නිලධාරි ටිකක් යම් මට්ටමකට. අනිත් සාමාන්‍ය ජනතාව නීතිය පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. අපේ රටේ අතිගරු ජනාධිපතිතුමනි, අධ්‍යාපනයේ විශාල ප්‍රමාණයක් තියෙනවා දැන් සාමාන්‍ය පෙළ ගත්තා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා මේ රටේ රාජ්‍ය නායකයෙක් හැටියට මගේ යෝජනාව නීතිය මේ රටේ විෂයක් කරන්න අතිගරු ජනාධිපතිතුමනි. මේ අවුරුද්දේ බිලියනයක් දීලා තිනවා දෙවෙනි අදියරට පාසල් 673ට, පළවෙනි අදියර පාසල් 123ට මිලියන 950ක් දීලා තිනවා. මේ හැම පාසලකම දැන් කොටොහිර මංකඩ මහාවිද්‍යාලය කියන එකේ 113 පාසලක් 778ක් තියෙනවා. නිර්ණායක හඳුනගෙන තියෙන නිසා. යෝජනා කරපු පාසල් මොන හරි තියනද ඒක? තියෙනවා සර්. තනමල්විල කලාප කාර්යාලය දැන් වර්ෂ 3කට පෙර අභිනවයෙන් ආරම්භ කළේ. ඒ ආරම්භ කරන අවස්ථාවේ ගොඩනැගිලි ඉදි කරගන්නට පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසා කොට්ටාස අධ්‍යාපන කාර්යාලය සහ බෝධගම විද්‍යාලයේ පාසල් ගොඩනැගිල්ලක් අරගෙන තමයි කාර්යාලය පටන් ගත්තේ. දැනට කාර්යාලය ඉතා හොඳින් පවත්වාගෙන යනවා. නමුත් තාම ස්ථිර ගොඩනැගිල්ලක් කලාප කාර්යාලය සඳහා ඉදි කරගන්න ලැබුණේ නැහැ. ඒ නිසා දැන් නැරට ඉඩමක් තෝරාගෙන තියෙනවා. ගොඩනැගිල්ලක් ඉදි කර ගැනීමට අවස්ථාවේ තියෙනවා. ඒ සඳහා අපිට මූල්‍යමය ගැටලු තියෙනවා. අපි ඉදි කරගන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේ. ආණ්ඩුකාරතුමා ඒකට මේ දෙන්නම් කියලා පොරොන්දු. ආණ්ඩුකාරතුමාගේ ප්‍රතිපාදන මත කලාප කාර්යාලය ඉදි කරන බව අතිගරු ජනාධිපතිතුමන් ඔබට දැනුම් දෙනවා. බොහොම ස්තුතියි සර්. බොහොම ස්තුතියි. අපේ රටෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 300 සීමාව ඉක්මවලා ගියා. ඒ වගේම කොරෝනාවට ගොදුරු වුණු සංඛ්‍යාවද 62000 සීමාව පසු කළ බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතින් 859 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම පිටස වූ 313 දෙනා වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 211 දෙනෙකුද, කුරුණෑගලින් ආසාදිතින් 79 දෙනෙකුද හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 62445ක්. ඉන් රෝගීන් 6742 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය විමර්ශන යටතේ පසුවන සංඛ්‍යාව 720ක්. මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 55398ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ඊයේ දිනේදී කොවිඩ් මරණ 8ක් වාර්තා වුණා. කොළොන්නාව පානදුර ගාල්ල කළුතර මොරටුව පිළියන්දල සයින්දමර්දු සහ රත්නපුර යන ප්‍රදේශවලින් එම කොවිඩ් මරණ වාර්තා වූ අතර මේ දක්වා මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව ඒ සමගින් 305ක් දක්වා ඉහළ ගියා. ඉන් 191 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර 114 දෙනෙකු කාන්තාවන් වනවා. ත්‍රිවිධ හමුදාව පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 99ක් තුළ තවදුරටත් පුද්ගලයන් 8117 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනේදී මෙරට PCR පරීක්ෂණ 18132ක් සිදු කළ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මේ අතර කොළඹ කොටුව සහ මර්දාන දුම්රිය ස්ථානවල ගැවසෙන යාචකින් හේතුවෙන් කොවිඩ් පැතිරීමේ අවදානමක් ඇති බැවින් එවැනි පිරිස් සොයා විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. විශේෂයෙන්ම මොවුන් මගීන් ලෙස ප්‍රවේශපත් මිලදීගෙන ඇතුළු වී ඉන්පසුව දුම්රිය ස්ථානය තුල යාචක වෘත්තියේ යෙදෙන බවට අනාවරණය වී තිබෙනවා. මෙයින් බොහෝ දෙනෙක් සැබෑ යාචකීන් නොවේ. ඔවුන් යම් පුද්ගලයෙකුගේ ව්‍යාපාරයක නිරත වන යාචක වෘත්තිකයන්. මේ නිසා එක් පැත්තකින් කොවිඩ් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් මගීන්ට යම් ගැටලු ප්‍රශ්න සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බවටත් වාර්තා වී තිබෙනවා. මේ නිසා කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් දුම්රිය ආරක්ෂක සේවාවන් සමග අද දින සිට ක්‍රියාත්මක කිරීමට කොළඹ මධ්‍යම ප්‍රදේශීය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කරමින් සිටිනවා. ලෝපුරා මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 10,26,20,593ක්. ලෝපුරා කොරෝනා මරණ 22,16,285ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේදී ලෝපුරා කොරෝනා ආසාදිතින් 5,58,571ක් වාර්තා වූ අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 14,988ක්. ගෙවී ගිය පැය 24 තුළ ඇමරිකාවෙන් ආසාදිතින් 1,69,033ක් හා මරණ 3,652ක් වාර්තා වේ තිබෙනවා. ගෙවී ගිය පැය 24 තුළ ඉන්දියාවෙන් හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 12,516ක්. මරණ 129ක්ද සිදුව තිබෙනවා. බ්‍රසීලයෙන් ගෙවී ගිය පැය 24 තුළ හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 58,691ක්. මරණ 1,099ක් වාර්තා වී ඇති අතර රුසියාවෙන් ඊයේ දිනේ තුළ ආසාදිතින් 19,238ක් හඳුනා ගැනුණා. මරණ 534ක් සිදුව ඇති බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේ. එක්සත් රාජධානියෙන්ද ඊයේ දිනේ තුළ ආසාදිතින් 29,079 දෙනෙකු හමු වී තිබෙනවා. එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1,245ක්. ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හා ආරක්ෂකාංශ සාමාජිකයින්ට ලබා දීම දැන් ක්‍රියාත්මකයි. තෝරාගත් ප්‍රධාන රෝහල් කිහිපයක හා යුද හමුදාව සඳහා එන්නත්කරණය ඊයේ ආරම්භ කෙරුණා. සෙසු රෝහල්වල කාර්ය මණ්ඩල මෙන්ම ආරක්ෂකාංශ සාමාජිකයින් සඳහා එන්නත් ලබා දීම සිදු වෙමින් පවතිනවා. ඒ අනුව හොරණ මූලික රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා එන්නත් ලබා දීම ඊයේ පස්වරුවේම ආරම්භ කෙරුණා. වවුනියාව ප්‍රදේශයේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේ ඉදිරිපෙළ කටයුතු වල නිරතව සිටින ආරක්ෂකාංශ සමාජිකයන්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී සිදු වුණා. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් DMHD බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මතයි එම කටයුතු සංවිධානය කර තිබුණේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේදීද එන්නත් කරන වැඩසටහන ආරම්භ කෙරුණා. ඒ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ වැක්සීන් එක අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලැබීම ඔවුන්ගේ රෝගී සත්කාරය තවදුරටත් හොඳින් කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ කායික මානසික ශක්තිය දියුණු කිරීමට ඉතාම හොඳින්ම වැදගත් වෙනවා කියලා අපි දන්නවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ එන්නත් 3,400ක් ලබා දීම මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍යන් මයුරින් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ එන්නත් සම්බන්ධයෙන් මේ වෙනකොට ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු අවශ්‍ය තැන්වල අනුමැතිය ලැබිලා තියෙන තත්ත්වයට තමයි අපි විදින්නේ. ඒ නිසා යම් ආරක්ෂාකාරී බවක් තියෙන අතුරු ආබාධ අවම අපිට දැරිය හැකි මිලකට තියෙන අපිට ලෙහෙසියෙන් ගබඩා කරන්න පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් අනුමැතියක් සහිත ඒ වගේම ඵලදායීතාව අතරින් සාපේක්ෂව ඉහළ එන්නත. දැන් සමහර එන්නත් ඵලදායීතාව 40යි 50යි. නමුත් ඇස්ට්‍රාසෙනිකා එන්නත සාමාන්‍යයෙන් දල වශයෙන් 80කට එහා පැත්තේ ඵලදායීතාවක් තියෙන බව තමයි හෙළිදරව් වෙලා තියෙන්නේ. නිසා මේ වෙනකොට ඊයේ දවස් තුල විතරක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 5000කට වැඩි පිරිසක්
මේ ආරක්ෂාව ලබා දෙන්න සෞඛ්‍ය අංශවලට පුළුවන්කම ලැබුණා. අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිකර ගැනීමට පොලිසියට හැකි වුණා. මේ අතර කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රෂීඩ් නැමැත්තා අත්අඩංගුවට ගැනුණා. අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක තරුණියෙකු අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 21ක් හා කේරළ ගංජා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 400ක් සමග මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. සැකකරු සතුව තිබූ රුපියල් ලක්ෂ 3කට අධික මුදලක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. එහිදී කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිය වූයේ අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයෙකු වන මේ වන විට බන්ධනාගාරගතව සිටින ක්ලෙමන් ගුණරත්න නැමැත්තා මෙම මද්‍රව්‍ය ජාවාරම්කරු මෙහෙයවා ඇති බවයි. මේ අතර කොළඹ පොලිස් අපරාධ කොට්ටාසය නිලධාරීන් කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 50ක් සමග මාලිගාවත්තේ රෂීඩ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ගමන් කළ මෝටර් රථයද පොලිස් බහරයට ගැනුණා. කෙසෙල්වත්ත ප්‍රදේශයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙක් ලෙසයි මොහු සැලකෙන්නේ. ඇෆ්ගනිස්තානයේ සිට මෙම පුද්ගලයන්ට හෙරොයින් මද්‍රව්‍ය ලැබී ඇති බවට හෙළි කරගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳර වැඩසටහනට එක්වෙමින් පොල්පිටිගම ඉරුදෙනියාය ප්‍රදේශයට පසුගියදා ගිය අවස්ථාවේදී පාසල් දැරියක පුංචි ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම දැන් මල්පල ගැන්වෙමින් පවතිනවා. මහව අධ්‍යාපන කලාපයට අයත් අතිශයින් දුෂ්කර පාසලක් වන කට්ටම්පේරිය වලගම්පාපුර ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන හිමාශා සෙව්වන්දී දියණියගේ මෙම ඉල්ලීම ගැන අග්‍රාමාත්‍යවරයා හොඳින් කන් දුන්නා. අගමැති අපේ ඉස්කෝලේ වහිනකොට දෙමෙනවා. අපිට ඉගෙන ගන්න බෑ. අපිට ශාලාවක් හදලා දෙන්න පුළුවන්ද? හරි අපි දෙකලා දෙන්න. දැරියගේ කාරුණික ඉල්ලීම පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ අවධානය යොමු කළා. රජය ගෙන යන ගමේ සංවර්ධන වැඩපිළිවෙල සමග බද්ධ වූ පෞද්ගලික අංශය මෙවැනි ඉල්ලීම් පිළිබඳ නිරන්තර අවධානය යොමු කරනවා. ඒ අනුව නෙල්මා ලංකා සමාගමේ සභාපති පියනන්ද ගොඩකන්ද මහතා හිමාශා දැරියගේ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගත්තා. ඇගේ පාසලට අවශ්‍ය නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මුල්ගල තැබුණේ ඒ අනුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුමර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බොහොම කිට්ටු හිතවතෙක් හැටියට ඩෙල්මා ආයතනයේ අධිපතිතුමා සම්පූර්ණ අනුග්‍රහය ලබා දීලා තියෙනවා මේ පාසලට මේ ගොඩනැගිලි ලබා දීම සඳහා. අද දින මෙම ගොඩනැගිල්ලට මුල්කල තැබීම ආරම්භ වුණා. මෙම ගොඩනැගිල්ල මාස 3ක් ඇතුළත සම්පූර්ණයෙන් සාදානම් කර ග්‍රාමාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අපේ ඉස්කෝලේට මීට කලින් ගොඩනැගිල්ලක් තිබ්බේ නැහැ. අපි අගමැති සීයාගෙන් ගොඩනැගිල්ලක් කිල්ලුවා. ඩෙල්මා අපිට ගොඩනැගිල්ලක් හදලා දෙනවා. අපිට අද හරි සතුටුයි. 73 වන නිදහස් සමරුව වෙනුවෙන් අද සිට ලබන 5 වනදා දක්වා කොළඹ නිදහස් චතුරස්‍රයේ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ජාතික නිදහස් සුලිල නිමිත්තෙන් අද සිට දින 5ක කාලයක් පෙරහුරු පැවැත්වෙනවා. ඒ අනුව උදෑසන 6 සිට දහවල් 1 දක්වා කාලය තුල නිදහස් චතුරස්‍රය සහ ඒ අවට මාර්ගවල වාහන ගමනාගමනය සීමා වෙනවා. ඒ වගේම නිදහස් දිනේදී උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුල වාහන ගමනාගමනය නිදහස් චතුරස්‍රය සහ ඒ අවට මාර්ගවල සීමා වෙනවා. ගාලු පාරේ කොටුව පිටකොටුව දෙසට පැමිණෙන වාහන, ඒ වගේම ලෝ ලෙවල් පාර, එහෙම නැත්නම් කොළඹ පරණ පාර, නුවර පාර, කටුනායක අධිවේගී මාර්ගය, මීගමු පාර දෙසින් කොටුව පිටකොටුව දෙසට පැමිණෙන වාහන කිසිම බාධාවකින් තොරව සුපුරුදු පරිදි ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. බොරැල්ල දෙස සිට හෝටන් පෙදෙස හරහා නෙළුම් පොකුණ වටරවුම දෙසට ගමන් කරන වාහන විජේරාම මාවතෙන් දකුණට හරවා වොට් පෙදෙසට ගමන් කර වොට් පෙදෙස ඔස්සේ ඇස්වාට්ටුව හන්දියට පැමිණ එතැනින් ඩීන්ස් පාර යුනියන් පෙදෙස හෝ ඩාලි පාර ඔස්සේ කොටුව පිටකොටුව වෙත ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම හයිලෙවල් පාරෙන් ගමන් කරන මගී ප්‍රවාහන සේවා බස් රථ තුම්මුල්ල හන්දිය, තර්ස්ටන් පාර, මල් පාර, තල හන්දිය ඔස්සේ කොටුව පිටකොටුව දෙසට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. අනිකුත් මාර්ගවල සාමාන්‍ය පරිදි ගමනාගමනය සිදු වෙනවා.
මේ අතර 73 වන නිදහස් සමරුව වෙනුවෙන් අනිද්දා සිට ලබන 7 වනදා දක්වා නිවෙස් ව්‍යාපාරික ස්ථාන රජයේ සහ පෞද්ගලික කාර්යාල මෙන්ම රථවාහනවල ජාතික ධජය ප්‍රදර්ශනය කරන ලෙස රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා. පෙබරවාරි 3 සහ 4 යන දිනවල සියලු ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කරන ලෙසද එම අමාත්‍යාංශය වැඩිදුරටත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. තෙලුගු ජනතාව පාරම්පරික ජීවනෝපායන් වලින් තමන්ගේ ජීවිතය ගැටකසා ගන්නා පිරිසක්. එහෙත් පවත්නා වාතාවරණය සමග තමන්ගේ ජීවිකාව සරිකර ගන්නට හැකියාවක් නැති තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියලයි මේ පිරිස පවසන්නේ. ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශනය කර මුදල් උපයමින් තම ජීවිකාව සරිකර ගන්නා තෙලුගු ජනතාවට කොරෝනා වෛරසයේ බලපෑමෙන් ගැටලු රැසක් පැන නැගී තිබෙනවා. තමුත් ඒ ගම කුඹුගැටේ ගම්මානයේ ජීවත් වන තෙලුගු පවුල් 50ක් පමණ මෙම ගැටලුවට මුහුණ දී සිටින බවයි එම පිරිස පවසන්නේ. නාගින් පොළඟුන් රිලවුන් වැනි සතුන් රැගෙන ගමින් ගමට යාම Taman වසර ගණනාවක් තිස්සේ සිදු කළ බව පවසන මෙම පිරිස කොරෝනා හේතුවෙන් එම කටයුතු සියල්ල ඇනීට ඇති බවයි පෙන්වා දෙන්නේ. එහින් Tamanට කිසියම් සහනයක් සලසන ලෙස මෙම ජනතාව වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටිනවා. කොරෝනා නැති කාලේ ගිහිල්ලා කොළඹ පැත්තේ වාඩියක් ගහගෙන වාඩිලා 4-5 දිනක් ගිහිල්ලා කණ්ඩායම තැනක වාඩි ගහගෙන සත්ත්වයේ මොනටවගෙන අපි මාසයක් විතර ඇවිදලා කීයක් කරු 10-15000ක් විතර එකතු කරගෙන ඇවිල්ලා ළමයින්ට දීලා ළමයින් ඉස්කෝලේ අඩුපාඩු ඔක්කොම බැලුවේ. දැන් මේ කොරෝනා ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඒ රස්සාව දැන් කරන්න බෑ අපිට. දැන් කොහොම හරි මෙහි කුලී වැඩක් හරි මොකක් හරි කරලා තමයි ජීවත් වෙන්න බලන්නේ. ශාස්ත්‍ර කියලා තමයි ඉතින් අපි හැම පැත්තෙම ජීවත් වෙන ගමෙන් ගමට යන්නත් බෑ. ගෙවල් හදලා දෙනවා ඉතින් ඉවත් හදලා දුන්නේ නතර වුණා. ඉගෙනගත්ත ළමයි ඉන්නවා එයාලට රැකියාවක් නෑ. මටම කිව්වා මේ ගෙවල් 90ක් ඔයාලට දෙන්න හදලම දෙන්නම් කියලා තමයි පොරොන්දු වුණේ. දැන් පොරොන්දු වෙලා දැන් ඒක එහෙමම නැත වුණා. දැන් මේ ආන්වේ මේ ගෙවල් දෙකක්ද කොහෙද තියෙනවා කියලා එදා ආවා. නිවාසයේද මේ മന്ത്രി කෙනෙක් ආවිල්ලා බැලුවා අපේ මේ දුවගේ ගේ. බල්ලා ගියා තමයි ඉතින් ඒක හය හැදිල්ලත් නෑ එහෙමම නැතර වුණා. දෙමාපියනුත් කැමති නෑ මේකම කරන්න. අපි ඉතින් කොහොම හරි මේකෙන් මිදෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියට අපේ ළමයින්ටවත් හොඳ තැන්වල රස්සාවල් එහෙම දුන්නොත් අපේ ළමයි බාර ගන්න ඉන්නවා. ඒව මේ හරිය තඹුත්තේගම ඉන්නේ අය අපිව නිකන් රවට්ටනවා තමයි තියෙන්නේ. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පසුර 1:55ට හමුවන පෑන් පෑපුවත් සමගින් සුබ දවසක්.